උතුම් ධර්මදේශනයේ විසුරුවා හැරීමට ප්‍රචාරය කිරීම උතුම් ධර්ම දානයේ සිදු කිරීම සඳහා ස්වර්ණා රණතුංග මෑණියන් සහ රුවන් අනුරුද්ධ කරුණාරත්න පුතුණුවන් ඇතුළු පවුලේ ඥාති මිත්‍රාදීන් දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය මාතලේ රත්තොට වෙරුළුගස් තැන්නේ පදිංචිව සිට දායකත්වයේ දරූ අය අතරින් විය වූ විශ්‍රාමලත් විදුහල්පති සාම වෙනසුරු ජී.ජී. කරුණාරත්න මැතිතුමාගේ අභාවයෙන් වසරක් පිරීමේ නිමිත්තෙන් මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන අතර වර්ග පරම්පරාවේ පරලෝසපත් සියලු ඥාතීන්ද 2019 ඔක්තෝබර් මාස 3 වන දින පරලෝසපත් WG සීලවතී ඥාති සොහිරියටද දැනට පවතින වසංගත රෝගයෙන් මියගිය සියලු දෙනාටද උතුම් නිර්වාණ මාර්ගයේ පූර්ණේ පිණිස මේ උතුම් ධර්ම දානමය කුසලානි සංසය හේතු වාසනා වේවා. එමෙන්ම 2021 ඔක්තෝබර් මාස 13 වන දිනට සිය 17 වන ජන්මදිනයේ යෙදෙන සසිනි පුණ්‍යාංගනී දිනියේ නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු ධර්මදේශක ස්වාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිසත් නිවෙනින් නිවීම පිණිසත් මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය මහිමය හේතු වාසනා වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිස්මින් නොකෝ භික්ඛවේ සති කිං උපාදාය කිං අබිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති ඒතං මම ඒසෝ හමස්මින් ඒසෝ මේ අත්තාතීති. ධර්මාන ශාසනාවෙහි අනුග්‍රහක සදහැවර දායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්මදේශනාව නරඹනු ලබන ශ්‍රවණය කරනු ලබන එහි ගැඹුර විනිවිද දකිනු ලබන සදහැවර පින්නතුනි, මාතෘකාව පංචස්කන්ධ ක්‍රියාවලිය අඩංගු ධර්ම දේශනාවක්. මිනිසාගේ ක්‍රියාවලිය මානසික අමානසික ක්‍රියාවලිය. මිනිසාගේ ක්‍රියාවලිය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ක්‍රියාවලිය. මිනිසාගේ ක්‍රියාවලිය පුණ්‍යාභි සංකාර අපුණ්‍යාභි සංකාර ආනිජ්ජාභි සංකාර ක්‍රියාවලිය. ඔය එක එක විදිහට බෙදන්න පුළුවන් ක්‍රියාවලිය. අර මහාහත්ති පදෝපම සූත්‍රයේ තියෙනවා වනාන්තරයෙන් සියලුම සත්තුන්ගේ අඩි ඇතුළත බහලාන්න පුළුවන්. ඊට වඩා ලොකු අඩියක් ආයේ නැහැ කියලා. ඒ වගේ මේ සියලු ක්‍රියාවලියන් බහලා දනලද තව ක්‍රියාවලියක් බුදුරජාණන් වහන්සේ ළඟ තියෙනවා. ඒක එකක් තුළින් සියල්ල දැකීමේ ක්‍රියාවලිය. ඔය එකක් පාසා වෙන වෙනම හොයලා බෙදලා හොයන්න ගියාම ලක්ෂ කෝටි සංඛ්‍යාත වාරයක් බෙදන්න වෙනවා. ඒ නිසා දසලක්ෂයක් නිෂ්පාදන වලින් සාම්පල් 5ක් බැලුවා නම් දසලක්ෂෙම බැලුවා වෙනවා. හරියටම ඒ වනන් නිෂ්පාදනයේ එකක් තුල සියලු සාම්පල් පරීක්ෂණය අනුමැතිය දෙන්න පුළුවන්, ඇනවුම් කරන්න පුළුවන්. අන්න ඒ වගේ අපේ සාමාන්‍ය ක්‍රියාවලියගේ බෞද්ධ සාම්පලයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ඒ තමයි බෞද්ධ අපේ ඇහැට පෙනෙන පුද්ගල සාම්පලය. ඔය හැම පුද්ගලයාගේම ඔය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වගේම ස්ත්‍රී පුරුෂ ක්‍රියාවලිය අතහැර ඊට එහා යමින් තව ක්‍රියාවලියක් තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. මේ පොතට කියන්නේ සංයුත්ත නිකායේ තුනපත කන්දක වර්ගය. මේකේ තියෙන ක්‍රියාවලිය තමයි මේ ක්‍රියාවලිය. කන්දක වර්ගය ස්කන්ධ මුල් කොටගෙන දේශනා කරපු ක්‍රියාවලිය. දැන් පෘථග්ජනයා ආර්ය ශ්‍රාවකයා විස්තර කරන්නේ කොහොමද? කොතරම් උගත් වුණත් ධනවත් වුණත් බුද්ධිමත් වුණත් පෘථග්ජනයා කියලා කියන්නේ පංචස්කන්ධ ක්‍රියාවලිය දන්නේ නැති කෙනා. එහෙනම් ඔහු පංචස්කන්ධ ක්‍රියාවලිය දන්නේ නැතුව තමයි ඉක්මෙන්නේ. පංචශීලයේ තුල, අටශීලයේ තුල, දසශීලයේ තුල, උපසම්පදා ශීලයේ තුල සහ විවිධ ශික්ෂාපද තුල ඔහු ඉක්මෙන් එහෙම නැත්නම් දාන සීල භාවනා තුල ඔහු ඉක්මෙන්නේ පුද්ගලයෙක් වශයෙන්.
පුද්ගල සංවරය වැරදි නෙවෙයි, නරකයි නෙවෙයි, එපා නෙවෙයි. සදහම් යටවන සමාජයේ විකල්පය. එහෙම නැත්නම් සදහම් මතුවෙන තුරු සමාජයේ යම් මට්ටමකට පාලනය කරන්න තියෙන විකල්පය. නමුත් අසුතවා පුතුග්ජනෝ අරියානං අදස්සාවි අරිස් ධම්මේ අකෝවිදෝ අසුත පුතග්ජනයා ආර්යයන් දකින්නේ ආර්ය ධර්මයට ප්‍රිය කරන්නේ නැහැ. ඒක හික්මෙන්නේ නැහැ. ඒක කොහොමද පෙන්වන්නේ ඊට පස්සේ? ඒ හික්මෙන්නේ නැති ක්‍රියාවලිය පෙන්වන්නේ ඔහු පංචස්කන්ධයට එන දේවල් මගේ මමගේ ආත්ම කොට ගන්නවා. ඔහු දන්නෙත් නැහැ පංචස්කන්ධයක් කියන්නේ. නමුත් ඔහු කරන වැඩේ මේ සූත්‍රයේ නම ඒතං මම. ඒතං මම කියන්නේ මේ මම නෙමෙයි. එය මගේ. එය මගේ, එය මගේ, මම මගේ, එය මගේ ආත්ම. ඔය පෘථග්ජනයාගේ දර්ශනය එහෙම කීවේ නැති වුණාට පෘථග්ජනයා ලෝකේ ජීවත් වෙන්නේ ඒ දර්ශනය තුළ කියලා තමයි බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ. අපිත් ළඟ ඒ දර්ශනය තියනවාද කියලා තේරුම් ගත්තාම ඒක දුකටපත් වෙන දර්ශනය, දුකින් මිදෙන දර්ශනය නෙවෙයි. උන්වහන්සේ සුතවත් අරිය ශ්‍රාවකෙක් බවට පත් වෙන්න ඕන නම් මේ දැක්ම වෙනස් කරගන්න කියලා කියනවා. සුතව අරිය ශ්‍රාවකෝ අසුතත් පුතග්ජනයටත් පංචස්කන්ධය පහළ වෙනවා. සුතවත් අරිය ශ්‍රාවකයටත් ස්කන්ධ පංචකය පහළ වෙනවා. අසුත පුතග්ජනයා පංචස්කන්ධ මගේ මම මගේ ආත්ම කොට ගනිමින් දුකටපත් වෙනවා, සසරට බැඳෙනවා, සසර ඇවිදිනවා. සුතවත් අරිය ශ්‍රාවකයා පංචස්කන්ධේ මගේ මම මගේ ආත්ම කොට ගැනීම අතහරිනවා. ඔන්න අතහරින්න තියෙන දේ බුදු සමේ. ඔය අම්මා අතහරින්න, තාත්තා අතහරින්න, කඩන් අතහරින්න, සස්සාව අතහරින්න, ගෙදර දොර අතහැරලා කැලේට යන්න අතහැරලා කතාවල් තියෙන එක එක දේවල්. බාහිරින් බැලුවම අතහැරීමක් තියෙනවා. නමුත් මේක අතහරින්න බැයි නම් ටිකක් අතහැරලා ගිහින් ලොකු එකක් අල්ලා ගන්න තර පෘථග්ජනයා මැදි වෙනවා. ඒ නිසා අපි මේ ඔබේ ඉල්ලීමට ගැළපෙන කාරණයක් පැහැදිලි කරන්න තමයි මේ ගත්තේ. පංචස්කන්ධ ක්‍රියාවලිය කියවම මේ ක්‍රියාවලියේ දෙපැත්තක් තියෙනවා. දුක්ඛගාමිනී ප්‍රතිපදාව, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව දෙකම කියලා දෙන්න වෙනවා. ඒක 아무තු දෙයක් නෙමෙයි. තථාගතයන් වහන්සේගේ සම්පූර්ණ දේශනාව මේක තමයි. දන්නේ නැති වුණාට ඔබට මෙන්න මේක වෙමින් පවතින්නේ කියන එක කියලා දෙනවා. අයම් පටම ධම්මපරියාය. ඕකේ මෙන්න මෙතන වරද තියෙනවා. ඒ නිසා සසරට බැඳෙනවා, සංයෝජනය වෙනවා. ඔක අතහරින්න. ඔය බැලීම, ඔය දැක්ම වෙනස් කරන්න. ඔය දැක්ම දිට්ඨිංච අනුපගම්ම දුස්සීලවා, දිට්ඨිංච උපගම්ම දුස්සීලවා, මාරු වෙනකොට දිට්ඨිංච අනුපගම්ම සීලවා. මෙන්න මේ මිනිසාගේ චින්තනය, දැක්ම වෙනස් කිරීම තුළින් මිනිසාට සැප ලබා දීම, මිනිස් සමාජය වැරදි දැක්ම තුළ ඇති කරගන්නාව මේ අවුල් වියවුල් වලින් සමස්ත සමාජයේ දුකටපත් වීම වළක්වන එක බුදුරජාණන් වහන්සේලාගේ පරමාර්ථය. ඒකයි බහුජන හිතාය, බහුජන සුඛාය, ලෝකානුකම්පකාය කියලා කියන්නේ. අර කැපෙන එකේ ආදීනව දන්නේ නැති රිලව් රංචුවකට දැලි පිටි ටිකක් දීපුවම මොකද කරන්නේ? කපාගෙන නැහෙනවා ඔක්කොම. ඒ ලේ බලන්න. දැලි පිහිය වරද එකක් නෙමෙයිනේ. ඔය අපි හිස බාන්නේ, රවුල බාන්නේ කවදාවත් කපා ගන්න නැතුව. දැලි පිහිය පාවිච්චි කරන්න දන්නේ නැතුවමනේ කැපෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කර භික්ෂුන් වහන්සේලාට මේක කඩකැත්ත කියලා මොකක් හරි පාවිච්චි කරන හැටි ඉගෙනුවා වගේම මේ අටලෝ දහම නැමැති දැලි පිහියත් කපා ගන්න නැතුව පාවිච්චි කරන හැටි උගන්වන්නයි බුදුබණ තියෙන්නේ. ඉතින් කපාගත්ත එකේ විපාක තමයි සමාජයේ දකින්න තියෙන්නේ. ඔය එක එක තලයන් තුළ තියෙන අර්බුද, අවුල්, වර්ජන, පීඩන, තර්ජන, විරෝධතා ව්‍යාපාර, ගැටුම් පිටුපස තිබෙන්නේ මමත්වය. අලක තබා ගන්න. ඒ නිසා ගැටුම් සමතකරණයට හොඳ ප්‍රතිපදාවක් බුදු සමයේ සඳහන් වෙනවා. මොකද අපි ඒ ගැන අවධානය යොමු කරන්නේ නැතුව ගැටුම් ටික තියාගෙන ජීවත් වෙන ජීවිතයක්
බලාපොරොත්තු වෙනවා. මොකද්ද මේ ප්‍රශ්නේ අහලා තිබෙන්නේ? ආමන්ත්‍රණයේ භික්ඛවේ තමයි ඒ වුණාට මොකද්ද පෙන්වන්නේ? සතිකින් උපාදායකින් කුමක් තිබුණොත්ද කුමකට උපක් දැඩිව බැඳී වුණොත්ද? කින් අබිනිවිස්ස මොන දෙයකට දැඩිව බැස ගැනීමෙන්ද? මේ වගේ දිට්ඨියක් උපදින්නේ. මේ විදිහේ මතයක් උපදින්නේ. මොකද්ද මතය? ඒතන් මම ඒසෝ හමස්මින් ඒසෝ මේ අත්තා. මෙය මගේ, මෙය මම මගේ, මේ මගේ ආත්මය. ඒතන් ඒහෝ මේ මොකද්ද මෙය? ලස්සන වචනකුත් තියෙනවා. කවර දෙයක් කෙරෙහි බැස ගැනීමෙන්ද කුමකට බැඳීමෙන්ද? අන්න ලස්සන වචනේ. බැඳීමෙන් හටගන්න දෙයක් මම කියන්නේ. දැන් ඔබ මම කිව්වේ පුංචි කාලේ ඔබේ ශරීරය බැඳීමෙන් හටගනද? නෑ, මේ ලෝකේ ඔක්කොම මම කියනවා. ඒ නිසා ඒ මම නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ බිඳ දැමිය යුතු විනාශ කළ යුතු මමත්වය. මතක තියාගන්න. මම වෙනයි, මමත්වය වෙනයි. අනේ ඉතින් තථාගත බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේ මූලික කරගෙන තමයි ධර්මයේ පවතින්නේ. අපිට ඉතින් කියලා දෙනවා නම් හොඳයි. මේ අහපු ප්‍රශ්නෙට උත්තරේ අපි බුදුන් වහන්සේලා දෙන්නේ නැහැ, තථාගතයන් වහන්සේට පැහැදිලි කරලා දානවා. අනකොට තථාගතයන් වහන්සේ මේ උද ප්‍රකාශයක් කරනවා. රූපේකෝ භික්කවේ සති රූපං උපාදාය රූපං අබිනිවිස්ස. අන්න මහණෙනි, රූපය තිබුණොත් තමයි, රූපේහි ඇලුනොත් තමයි, රූපයට බැසගත්තොත් තමයි ඒ මගේ, ඒ මම මගේ, ඒ මගේ කියන මුලාව ඇති වෙන්නේ. දැන් මේ රූපය කිව්වේ ශරීරයද කියලා බලන්න. ඒතන් කියන්නේ මේ දවස් කීපයකට පෙර සුතවන්ත සූත්‍රය දේශනා කරමින් අපි සතර මහා භූතයන්ගෙන් හැදිච්ච කය ඒ පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ. අවුරුදු 60ක් 70ක් තියෙන නිසා ඒ වගේ මේකෙන් මිදෙන්නත් මිනිස්සුන්ට කැමති. නමුත් සසරේ දිගු කලක් සිතට එන දේ මමකට ගැනීමෙන් පුරුදු කරගත්ත පුරුද්දෙන් මිදෙන්න අසුතප්පු දක්තනයට කවදාවත් බෑ. අර සිතට එන දේ මමකට ගැනීම කියලානේ. සිතට මොනවද එන්නේ? සිතට කොහෙන්ද එන්නේ? සිතට එන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන්. සිතට එන දේවල් මොනවද? රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටප්පේ, ධම්මය. ඊර්ෂ්‍යාව, ක්‍රෝධේ, වෛරය, පවපින ධානය. ඒවනේ සිතට එන දේවල්. ඉතින් සතර මහා භූතයන්ගෙන් මම හැදෙන හැටි, හරි කයෙන් මම හැදෙන හැටි ගැන ගැඹුරු ධර්මයේ විස්තර කරන්නේ නැහැ. සිතට එන දේවල් වලින් මම හැදෙන හැටි. අර කිව්වා නේද? සති රූපං උපාදාය රූපං අබිනිවිස්ස. එවං සති රූප ඇතිවිට රූපේ ඇතිවිට රූපේ කෙරෙහි ඇලීම ඇතිවිට ඒකට බැස ගැනීමෙන් දැන් රූපය මොකද්ද? චාතුම් මහා භූතික රූපයේද ඇසකරනාසය දිවකය සිත මුල් කොට ගත්තා වූ අරමුණක් පහළ වීමේදී අරමුණ විදින්ට උපදින මුල් රූප රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේද? සත්තට්ඨාන කුසල සූත්‍රයේ මෑත දේශනා කරමින් චාතුම් මහා රූපකදී රූපේ භූතික රූපේ සහ පංචස්කන්ධේ රූපේ අතර තව දහම් පාඩයක් මේ පොතට දාන්න වෙයි. මේක එකක් වෙලාත් වැරදිලා තමයි මේ තියෙන්නේ කියලා අදහසකුත් ඉදිරිපත් කළා මම. ඔබට නිතර නරඹනවා නම් සවන් දෙන්න ඇති. දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ විග්‍රහ කරන්නේ එදා සිද්ධියක් හැම නෙමෙයි. එදා හිටපු භික්ෂූන්ට නැත්තම් ගිහි සමාජයට වුණ දේ මේ අපට බුදුබණ හමු වෙන්න පෙර අපි අතින් වෙන දේ. අපි නොදැන දුකටපත් වීමට උගලකට අහු වෙන ආකාරය තමයි පැහැදිලි කරන්නේ. දැන් රූපය කියලා නතර කරලා නැහනේ.
වේදනාය සති සංඥා සංකාර විඤ්ඤාණ ඇති විට ඒවට බැසගත් විට ඒවායේ දති කරගත්තාම තමයි ඒ මගේ ඒ මම මගේ ඒ මගේ කියන දෘෂ්ටිය ඇති වෙන්නේ. දැන් මොකක්ද එතකොට මේ මගේ? කයද නෑ. පංචස්කන්ධය මගේ මම මගේ ආත්ම කියන දෘෂ්ටිය ඇති වෙන්නේ රූපය ඇති විටයි ඒකට ඇලුන විටයි ඒකට බැසගත්ත විටයි. ඔය මිනිස් සමාජයේම ක්‍රියාවලිය. ඔබ හොයන පංචස්කන්ධ ක්‍රියාවලිය. ඒක සූත්‍ර දේශනාවලමත් වැරදි ආකාරයට විග්‍රහ කරලා තියෙනවා. දේශනාවලත් වැරදි ආකාරයට විග්‍රහ වෙනවා. ඉතින් අපිට මේ සම්බන්ධයෙන් හරි වැරදි කියන්න විවේචනය කරන්න ඕන කමක් නැහැ. මේ තථාගතයන් වහන්සේ වදාළ දේ Taman තුළින් දකින්න තියෙන දෙයක් නේ. ඔබ තුළ මේක වෙනවද? ඔබේ ඇස තුළ කන තුළ මේක සිදු වෙනවද? ඒ නිසා පිළිගත යුත්තේ තථාගතයන් වහන්සේ වදාරන නිසා හෝ පොතේ තියෙන නිසා හෝ අප කියන නිසා නෙවෙයි. ඒ ඔබේ යථා තත්ත්වය නිසා. හොඳයි අපි තව වචනයක් හොයාගනිමු. තණ්හා. ඔය අහිංසක උපාසකම්මලා කල්පනා කරනවානේ ගෙදරට වස්තු වල තියෙන තණ්හාව නැති කරන්න ඕවා ඔක්කොම පන්සලට දෙන්න ඕනේ නැත්නම් බෞද්ධ මධ්‍යස්ථ සමාජ සේවා මධ්‍යස්ථානකට දෙන්නාම තණ්හාව නැති වෙනවායි කියලා. ඒ වුන් තණ්හා කියන පදේ බෙදාගත්තේ නැති නිසා. තණ්හා කාම භව විභව තුනකට බෙදලා භව විභව පැත්තකින් තියලා අපි කාම වලට ගේනවා. කාම කියන්නේ කැමැති පරිදි ඇති වෙන තණ්හාව. කැමැති පරිදි ඇති වෙන තණ්හාව ඊට පස්සේ ච ඉමේ භික්කවේ තණ්හා කායෝ තණ්හා කයවල් නැත්නම් ස්කන්ධ හයක් තියෙනවා කියලා පෙන්නනවා. මොනවද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා මේ තණ්හාය ශරීරයට ඇති වෙන්නේ. රූප තණ්හා කියන්නේ කුමක්ද? රූප අරමුණ ඇති දෙයක් වශයෙන් ගැනීමෙන්, ඇලීමෙන්, තදින් ගැනීමෙන්, බැස ගැනීමෙන් හැදෙන එක රූප තණ්හාව. ශබ්දය හේතුඵල වශයෙන් හටගන්නවා, හේතුඵල වශයෙන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ශබ්දයේ ඇති දෙයක් වශයෙන් ගැනීමෙන්, ශබ්දයේ කෙරෙහි ඇලීමෙන් හෝ ගැටීමෙන්, ශබ්දය ඇති විට ඇලීමෙන් බැස ගැනීමෙන් බැස ගන්නවා. අබිනිවිස්ස ගැඹුරට බැඳෙනවා. ඒ වගේ එහෙනම් තණ්හාය තිබෙන්නේ කය මුල් කොටගෙනද දිවත් වෙන්න ලබන්නා වූ ద్వාර හයේ අරමුණු හය මුල් කොටගෙනද? අරමුණු හය මුල් කොටගෙන නම් රූප තණ්හා කියනකොට රූප කියන්නේ ශරීරයේද? මේ රූප තණ්හාව ඇති වෙන ආකාරය තමයි ඒ මොහොතට ඒකේ පිළිබඳ විස්තරය තමයි වේදනා හයකින් හටගන්නේ. හය පොළටයි වේදනා හය. ඇහි නම් රූප වේදනා, කනේ නම් ශබ්ද වේදනා, නාසයේ නම් ගන්ධ වේදනා. හරිනේ නේ. දොරවල් හයට උපදින අරමුණ විඳීම් හයක්. අරමුණේ ස්වභාවය හරි වැරදි හටහා ගැනීම ආදී කාරණා නිසා සංඥාත් හයක්. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා. ඒ අනුව ඊට එකතු වෙන්නා වූ ඇලීම් ගැටීම් සංඛ්‍යාවත් චේතනා සංඛ්‍යාවත් හයක්, සංකාරත් හයක්. ඒ නිසා මේ රූප වේදනා සංඥා සංකාර හතර දොරවල් හය පහ හතර කරපු වැඩ ටික හඳුනා ගන්නා වූ විඥානයනොත් හයක්. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන. දැන් පංචස්කන්ධ ක්‍රියාවලිය තේරෙනවද? ඔබ ඒකමනේ මට කියන්න කියලා තියෙන්නේ. අතපය දිගහරන දුවන පනින කයේ ක්‍රියාවලියක් නෙමෙයි පංචස්කන්ධ ක්‍රියාවලිය. ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ සිදුවෙන ක්ෂණික ක්‍රියාවලියක් කියලා. අන්න ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. අර අපි එක එක ක්‍රියාවලින් මොදින් කතා කළේ. ගිහි පැවිදි ක්‍රියාවලිය, ස්ත්‍රී පුරුෂ ක්‍රියාවලිය. දැන් පංචස්කන්ධ ක්‍රියාවලිය. පංචස්කන්ධ ක්‍රියාවලිය මිනිසුන් වරද්දාගත්තා. තථාගත බුදු පියාණන් වහන්සේ මේ අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේ නූපන් මගද උපදවා මේ අමාරුවෙන් ගැලවෙන හැටි කියලා දෙන තාක්කල් මේ වැරැද්ද තුල ඉඳගෙන සෙල්ලම් කළා.
එහෙම නැත්නම් සංසාරයේ නැමැති හිරගෙදර ඉඳගෙන හිරගෙදර අලංකාරය කළා. මේ උදාහරණය ගත්ත කෙනාට උපහාරයක් පිණිස කියන්නම්. 87 ඉන්දියාවේ ඉඳලා පරලොස්සේ පත්වන්නට යදුනා වූ ජේ ක්‍රිෂ්ණමූර්තිතුමන් මේ බෞද්ධ වචන වලින් නැති වුණාට මේ දර්ශනය ගැන කියමින් ඉඳලා ලංකාවටත් ඇවිදින් දේශන පවත්වලා ගිය කෙනෙක්. මගේ කියවන ග්‍රන්ථ සමූහයේ මේ සියල්ලත් ඇතුළත්. එතුමන් තමයි කියන්නේ මිනිස්සු හිර කූඩුව හදාන අලංකාර කරගන්න දන්නවලු හිරින් මිදෙන්න දන්නේ නැතිලු. හරි හිර කූඩුව ඇතුලේ ඉඳ අලංකාර කරත් හිර කූඩුවමනේ. ඒ වගේ ඉතින් මේ සංසාරේ නැමැති හිර කූඩුව පංච උපාදානස්කන්ධ නැමැති හිර කෝලේ පවෙන්නම් කැත වෙනවා. පිනෙන් අලංකාර කරන්න පුළුවන්. ධානයෙන් තව අලංකාර කරන්න පුළුවන්. වැඩිපුර තව සැනසීමක් තියෙනවා. නමුත් කාම රූප රූපවත්‍රම උපාදානයේ නැමැති හිරගෙදරෙන් මිදුනේ නැහැ. එහෙනම් සෝපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි. උත්පත්ති පනවන්නේ උපාදාන තියෙනවා නම් නොඅනුපාද. උපාදාන රහිත වීම කියන එකට පාරක් බුදුන් වහන්සේ ලෝ පහළ වීමේ නූපන් මග උපාදානෙන් මිදෙන මග හෙලි කර ගන්නාතුරු ඔය ඥානලාභී ධානලාභී කල්ප ඈත දකින සියලු ආසවක්කේ ඥානය හැර ඇත්ත සියලු ඥාන තිබුණ හැමෝටම මේ හිරගෙදර ඇතුලේ අලංකාර කරන්න ඇරුණාම හිරෙන් නිදහස හම්බෝනේ නෑ. මේ පරපුරේ වර්තමාන හිමිකරුවන් ඔබ සහ මම කියලා කියන්නේ. මේ බුදුවරුන් ලෝකෙට හෙළිට වදාලා වූ ධර්ම දායාදය දිවි දෙවෙනි කොට රැකගැනීමෙන් පරපුරෙන් පරපුරට ග්‍රන්ථ වශයෙන් විහාරස්ථාන වශයෙන් භික්ෂු පරපුරක් වශයෙන් රැගෙන ඒමට දරදිය ඇද්ද බර ඇද්ද කොටස්කරුවන් ඔබ සහ ඔබේ මව්පියන්. බර විතලක් කරගහලා ඇද්ද? හැමදාම බර දරනවාද? යහකුරු මුල පැටවුවාම ගවයාට බරයි. යහකුරු කියන්නේ රහ දෙයක් නේ. ඒක බර තියාන ඉඳලා හරියන්නේ නැහැ. කාලා බැලුවා නම් රහක් දැනෙනවානේ. ඒ නිසා ගුණාට හකුරු පැටවුවාසේ බුදු සසුනේ බර අරන් යන ගොනෙක් විතරක් වෙලා බෑ. හකුරු වල ඇතුලේ තියෙන රහ දෙයක්. බරපටව ගන්න නැතුව දිවට ගාවලා බලන්න. බුදු සසුනේ තියෙනවා දහම් රස කියලා එකක්. බරත් අදින්න. බර අදින්න ඕන. නමුත් බර අදින්න බර පමණක් අදින්න රස නොබලන්න කියලා නෑ. රසත් විඳින්න. හොයාගත්තේ කොහෙන්ද? බහුකාර සූත්‍රයෙන්. ගියා පැවිද්දාට පැවිද්දා ගියාට උදව් කළ යුතු තියෙන දෙයි. ගියා සුවිපස්සෙන් උපස්ථාන කළ දෙයි. පැවිද්දා ධර්මයේ දිය යුතුයි. ඔවුන් හොමාරු කර ගන්න ඕන. හැබැයි සිව්පසෙන් උපස්ථාන කොට ගියා දිව්‍ය ලෝකයේ ආයුතුයි නෙමෙයි. ධර්මයේ සරණින් දෙපිරිසම දුකින් මිදිය යුතුයි. අන්න රස විඳින්න එක. මේ තේමාව වහුකාර සූත්‍රයේ තියෙනවා. ඒකයි අපි එහෙම කියන්නේ. අපි හදලා කියන්නේ නෑ මේවා. මගේ ඔබේ උරුමය. බරගෙන යාම තුළ පින් සිදු වෙනවා එක පුණ්‍ය ක්‍රියාවලියක්. බර දැරීම තුළ සසුනේ බර. නමුත් බර දැරුව පවණින් රස දැනෙන්නේ නෑ. ඒ අතර සදහම් රස විඳින්න යමු වෙන්න එතකොට රසත් දැනෙනවා. සබ්බං රසං ධම්ම රසෝ දිනාතිනේ. ඔය රස කියන්නේ දිවට දැනෙන පැණි රහ වගේ එකක් නෙවෙයි. ඇහැට කනට නාසයට දිවට කයට හැමෝටම ගැටෙනකොට චිත්තාභ්‍යන්තරයේ තියෙන ක්ලේශයන් ඇවිස්සෙන්නේ නැතුවම තියෙන රස. තථාගතයන් වහන්සේලා සුසූකං වත ජීවාම කියලා සුවසේ වාසය කරමු නිවන් සුව විඳිනවා කියලා කියන්නේ. ලෝකෙත් එක්කලා කොක්කක් නැහැ. ලෝකෙත් එක්කලා මොනම කාරණයකටවත් ගැටීමක් නැහැ. ඔබට එහෙමද? ඔබට එළිය වුණ තැන් පටන් රැ වෙනතුරු හැමෝම එක්කලා තියෙන්නේ ඇලෙන්න ගැටෙන්න. මෙහි අධ්‍යාත්මික ක්‍රියාවලිය මේ බාහිර මම ක්‍රියාත්මක කරනවා කියන අධ්‍යාත්මික ක්‍රියාවලිය පිළිබඳ ගැඹුරු දර්ශනේ නැති බැවින් අපි මුලා වෙලා. එහෙනම් දැන් එතකොට මේ මොකද්ද පෙන්වන්නේ? රූපේ තිබුණොත් රූපම් වික්කවේ සති වේදනා සංඥා සංකාර විඥාන සති උපාදාය අබිනිවෙස්ස. මේ රූපේ තිබුණොත්ද
නෑ. රූප රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ. බාහිර වස්තු වර්ණ ගන්ධ වශයෙන් පේනවා. ඒවා නම් කැඩිලා බිඳලා යනවා. ඒවා තියෙන්නෙත් නෑ. හිතේ උපදින රූපේ ඒක නිකන් කණ්ණාඩියේ පේන ඔබේ ප්‍රතිබිම්බය වගේ දෙයක් නේ. ඒක තියෙනවා හෝ නෑ කියන්න පුළුවන්ද? තියෙනවා කිව්වත් වැරදි, මට නම් නෑ කිව්වත් වැරදි. මොකද ඒක හඳුනා ගන්න හම්බ වෙන්නා වූ උදව්වක් විතරයි. කැඩපතෙන් මොන බලන්න ගියාම මොන ඇතුලේ මොන පේනවා කැඩපත ඇතුලේ. අත ගෑවට අහු වෙන්නෙත් නෑ. ඒ හින්දා තියෙනවා කියන්න බෑ. නමුත් පේන නිසා නෑ කියන්නත් බෑනේ. තියෙන දේකුත් නෙමෙයි, නැති දේකුත් නෙමෙයි. නමුත් හේතුඵල වශයෙන් හම්බ වෙනවා. නමුත් මේ සති උපාදාය අබිනිවිස්ස මෙන්න මේ වැරද්ද අපි කරනවා. ඒ කියන්නේ රූපේ මම රූපේ, රූපේ තුල මායත, මාත රූපේ ඇත. වේදනාව මම වේදනාවය, වේදනාව තුළ මායත, මා තුළ වේදනාව ඇත. මේ ආකාරයෙන් මේ ෂණික ස්කන්ධ පංචකය තුළට එන දේ සමග ඇලීමෙන් මුලාවෙන්, ගැටීමෙන් මුලාවෙන් තමයි මම බවට පත් වෙන්නේ. එතකොට එය මම, ඒතං මම. අන්න අපි කවදාවත් මේක මම කීවේ නෑ, මගේ කීවේ නෑ, මගේ ආත්ම කීවෙත් නෑ. නමුත් තථාගතයන් වහන්සේ වදනවා ස්කන්ධ පංචකේ මමත්වෙන් ගත්තෝතින් මාරයාට බැඳේ. ස්කන්ධ පංචකේ මම මාරයාට බැඳේ කියලා කියන්නේ නැහැ. ස්කන්ධ පංචකයට එන දේ මමත්වෙන් ගත්තොත්, මමත්වෙන් ගත්තහම මොකද වෙන්නේ? උපාදාය අබිනිවිස්ස. තදින් ගැනීමක් සමග ඒකට බැහැ ගන්නවා ඇතුළට. තදින් ගන්නවා අල්ලා ගන්න. දැන් එතකොට මොකද වෙන්නේ? ඒක හටගෙන නැසෙන්න පංචස්කන්ධයට පුළුවන් වුණාට පංච උපාදානස්කන්ධයට හටගෙන නැසෙන්න නම් පුළුවන්. හැබැයි නැසෙන්න පුළුවන් වෙන්නේ අනාගත ඵලයක් උපදින්න හේතුවක් තියලා සසරක් හදලා. එහෙම නැත්නම් නැවත දුක උපදින්න හේතුවක් තියලා. අද තියපු දේ හෙට නැවත උපදිනවා. අනිද්දාත් උපදිනවා. නැවත නැවත ඒ පිළිබඳ විවරණය කරන්න බැඳෙන්න ඒක බලවත් වෙනවා. ඒ නිසා පෘථග්ජන පුද්ගලයා ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල උපදින් නිදානා උපදි නිදානං පබවන්ති දුක්ඛා. උපදි නිදන් කරමින් ඉන්නවා. හෙවත් පස්සේ හට ගැනීමෙන් දුක් හට ගැනීමට අවශ්‍ය හේතු තබමින් ඉන්නවා. හෙවත් සසරක් හදමින් ඉන්නවා. එහෙනම් ඒ මොහොතට ඒ හැඟීම සමග ඇලීමෙන් ගැටීමෙන්, ඇලීමෙන් මුලාවෙන්, ගැටීමෙන් මුලාවට තමයි ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා කියන්නේ. වචනෙන් කවදාවත් කීවේ නෑ මම මගේ ආත්ම කියලා. තියෙනවා කියලා, ඒක තියෙන දෙයක් කියලා අර හේතුඵලනේ. දැන් ප්‍රසාදේ ගෝචර රූපේ කියන එක ප්‍රසාදේ ආලෝකයේ මානසිකාරයේ සියල්ලේ හටගත්ත සෙවණැල්ලක්. ප්‍රසාදෙත් ඒක නෑ, ගෝචර රූපෙත් නෑ, මානසිකාරයෙත් නෑ. එකතු වුණාම තමයි අර කණ්ණාඩි ඉස්සරහා නැත්තම් කපුටු කූඩුවේ මැණික පොකුණේ පේනවා වගේ මේක පහළ වෙන්නේ. ඒ නිසා එතන නෑ තියෙනවා වචන දෙකම වළංගු නෑ. නමුත් අපි ඒවත් ඒකකෙහි ඇති කරගන්නා වූ චන්ද්‍රාගය තුළ ඇතිකොට ගන්නවා. දැන් එක්වර, දෙවර, තුන්වර, හතරවර, 10000 දසහස්වර මෙසේ ස්කන්ධ පංචකය ගැන නොදනිතත් ස්කන්ධ පංචක ක්‍රියාවලියේ ක්‍රියාත්මක වෙමින් පෘථග්ජන භාවය තුළ මඤ්ඤමාණයෙන් ක්‍රියා කිරීම නිසා
ටිකෙන් ටික චිත්ත අභ්‍යන්තරයට බැසගන්නා සංඛ්‍යාව මුල් සංඛ්‍යාව දුක් උපදින හේතු නොසංඛ්‍යාව වැඩි කර ගනිමින් ඔබ සංසුන් තැනක ඉඳ ජීවිතේ නොසන්සුන් කර ගනිමින් ජීවිතේ අගාධයක් දුක් අගාධයක් කරාගෙන යමින් ඉන්නවා. පෘථග්ජනයාගේ ඉරණම උගත් උනත් නුගත් උනත් දුප්පත් උනත් ධනවත් උනත් මොන රටක ඉපදුනත් ඒ බාහිර ක්‍රියාකාරකම් තුළ ලැබෙනා වූ සුව සතුට වෙනම එකක් වුණාට මේ උපාදානයේ දුක වැඩි කර ගනිමින් යනවා. ඔන්න පංචස්කන්ධයේ පමාද ක්‍රියාවලිය හෙවත් පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය. දැන් මේක ආශ්‍රයෙන් තව වචනයක් දේශනා කරපුවම කොහොමද අපි මේක ලියා ගන්නේ? තථාගතයන් වහන්සේ වදාරනවා මේ පංචස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්නලු. තථාගතයන් වහන්සේ වදාරනවා මේ පංචස්කන්ධයේ නිත්සුඛාත්ම වශයෙන් ගත්ත නිසාලු සතර ඇවිදින්නේ. සමීක්ෂණයක් තියලා අහලා බලන්න කවුරු හරි මේක නිත්‍ය සුඛයි ආත්මයි කියලා ගත්ත කෙනෙක් ඉන්නවද කියලා? කියලා ගත්ත කෙනෙක් නැහැ. මම කියලා ගත්ත කෙනෙක්. එහෙනම් මේක වචනෙන් කියන එකක් නෙවෙයි. අන්න ඒක තේරුම් ගන්න. නිත්‍ය සුඛයි ආත්මයි කිව්වෙත් නැහැ. මගේ ආත්ම කිව්වෙත් නැහැ. හැබැයි මේ දෙකම දෙන්නේ පංචස්කන්ධයට. දැන් නිත්‍ය සුඛාත්ම කොට ගැනීම මගේ ආත්ම කොට ගැනීම දෙකම පංච උපාදානස්කන්ධ ය බවට පත් වෙන හැටි. එහෙනම් නිත්‍ය සුඛාත්ම ඒතං මම හේතුහමස්මින් ඒසෝ මේ අත්තා සම අර්ථ වචනේ නෙමෙයි ඇලීම බැස ගැනීම කියන අර්ථය. අන්න අපට එහෙම බැරි වුණා ඒක. මේ දෙකෙන්ම පෙන්වන්නේ මේ පදපේලි හතරක් තියෙනවා කියලා මම පෙන්නලා තිබෙනවා. මේන් විස්තර කරන්නේ පෘථග්ජනයාගේ දර්ශනය. අරමුණක් පාසා ඇලීමෙන් මුලාවෙන් ගැටීමෙන් මුලාවෙන් ඔහු ඒතං මම හේතුහමස්මින් ඒසෝ මේ අත්තා කියන්නා වූ මිත්‍යා ඥානයෙන් නුවණින් ගන්නවා. එහෙම නැත්නම් නිත්‍ය සුඛාත්ම කියන සංඥාවෙන් ගන්නවා. ඉතින් හරිනේ. අනිත්‍ය නිත්‍ය සංඥාන දුක්ඛේ සුඛ සංඥාන අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ දේවල් නිත්‍ය සුඛාත්ම සංඥාවෙන් අරගෙන සත්‍ය හතර ඇවිදිනවා මිත්‍යා දෘෂ්ටිගත වෙලා. ඒ වචන ලියලා බලපුවම සත්‍ය හතර ඇවිදින්නේ දෙපයින් නෙවෙයි පවෙන් පිනෙන් ධානයෙන්. එහෙනම් පවේ උපාදානයේ නිත්‍ය සුඛාත්ම, පිනේ උපාදානයේ නිත්‍ය සුඛාත්ම, ධානයේ උපාදානයේ නිත්‍ය සුඛාත්ම. ආන්න. උපාදානස්ස කෝහං වච්ච උප්පත්තිම් පඤ්ඤාපේමි. දැන් උපාදානයේ වීම නිත්‍ය සුඛාත්ම නම් උපාදාන නොවීම නෙවෙයි අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියන්නේ. අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීමේදී වෙන්න ඕන දේ උපාදානය නොවන එක. එහෙනම් අපි මේ පංචස්කන්ධ ක්‍රියාවලිය තුළ මේ කතා කරන්නේ පෘථග්ජන සමාජය තුළ ස්ත්‍රී පුරුෂ කිහිපයේදී ભેදයෙන් තොරව පින්පව් ભેදයෙන් තොරව පංචස්කන්ධ ක්‍රියාවලියේ ආත්ම දෘෂ්ටිය සතරට බැඳෙන හැටි. තනි වචනෙන් කියනවා නම් මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස. දැන් ඒ ක්‍රියාවලිය කොතරම් කතා කළත් නිදහස හම්බෙන්නේ නැහනේ. එක ප්‍රමාද ක්‍රියාවලිය. පමාදෝ මච්චනෝ පදන්නේ එතකොට. එයා බුදුරජාණන් වහන්සේ අප්‍රමාදෝ අමත පදනොත් දේශනා කරනවා. එහෙමනම් මේ ඇති වෙන නැති වෙන ක්‍රියාවලිය ජීවත් වෙන්න අපට භාග්‍යයක් වශයෙන් දීලා තිබෙනවා. අර නිත්‍ය සුඛාත්ම හෝ මගේ වශයෙන් ඇලීමෙන් ගැටීමෙන් අපි දුකක් ඇති කර ගන්නවා. සංසාරයට බැඳෙනවා. ස්කන්ධ පහට ගෙන නැතන එක ස්වභාවික ක්‍රියාවලියක්. ඒකේ අල්ලා ගන්න නැතුවම සිදුවන අනිදුක්ඛ අනාත්මයත් ස්වභාවික ක්‍රියාවලියක්. ඒක විකෘති කරන එක තමයි මේ නිත්සුඛාත්මය කියලා පෙන්නන්නේ. බලමු තවත් පදයක් අපි අරගෙන. යම්පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අපිනුතං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජේය. ඒතං මම ඊතෝහමස්මින් ඒසෝ මේ අත්තාති නොහේතං බන්තේ ස්වාමීන්. මහණෙනි යමක් අනිදුක්ඛ අනාත්මම්
ඒට බැඳීමක් නැතුව ඔය විදිහේ දෘෂ්ටියක් උපදීද? එනම් බැඳීමක් තුළ තමයි මොකද වෙන්නේ? මේක මගේ, මේක මම, මේක මගේ ආත්මය කියලා සිද්ධිය නෙමෙයි බැඳීමේ උපදින්නේ. අර සිද්ධිය එකයි බුදුවර ලෝ පහළ වුණත් නැතත් සංස්කාරයන්ගේ ඇත්ත අනිදුක්ඛානාත්මය මේ බැඳීම තමන්ගේ පෞද්ගලික වරදක්. බලමු අපි තව ටිකක් ඇහැර ලස්සන වචනයක් තියෙනවා. යම්පිදං දිට්ඨ සුතමුත විඤ්ඤාතං පත්තං පරියේසිතත්තං අනුවිචරිතං මනසා තම්පි නිච්ඡං වා අනිච්ඡං වාති. අන්න යම්සේ අන්න දැන් එනවා මේක මේ අනිදුක්ඛ අනාත්මේ ශරීරයට තියෙන එකක් නෙමෙයි කියන රහත ඔප්පු කරන්න පුළුවන් තැනක්. දැක ගන්නා දෙයක් ඇද්ද? රූපය. අසනා දෙයක් ඇද්ද? ශබ්දය. දැනගත් ගඳ සුවඳක් ඇද්ද? ගන්ධය. විඳින රසයක් ඇද්ද? රසය. දැනගත් පහසක් ඇද්ද? ස්පර්ශයක්. සිතන ළමක් සිතන ළමක් ඇද්ද? ලෝභයක්, දේශයක්, මෝහයක්, පාපයක්, පිනක්. පතන ලද දෙයක් ඇද්ද? සිතේ. එහෙම නැත්නම් සොයන ලද දෙයක් ඇද්ද? සිතින්. මෙසේ ඇසේ කනේ නාසයේ දිවේ කය උදව් වෙන්න හෝ මනසින් හසුරන ලද දෙයක් ඇද්ද? ඒවා ඒ හටගන්න රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම හේතුඵල න්‍යාය වශයෙන් හටගෙන නැසෙන දෙයක්. එහෙනම් ඒවැ දුක නෑ නේද? දුක මොකේද? ඇලීමේ ගැටීමේ. මේ ස්වභාවිකව පරිහරණය කරන්න දීලා තිබෙන්නා වූ ස්වභාවය ඉක්මවා යමින් අප විසින් මේවා සමග ඇති කරගන්නලා වූ චන්දරාගයේ මුල් කොටගෙන තමයි අපට මේ සසරට ඇලීම, ගැටීම, මුලාව සමග දුක හටගන්නේ. දැන් බලන්න තථාගතයන් වහන්සේ මොනතරම් උදාහරණ අරගෙන මේ දුක්ඛගාමිනී ප්‍රතිපදාව කියලා දෙන්න මහන්සි වෙලා තියෙනවාද කියලා. මට නම් තේරෙන සම්පූර්ණම බණ ටික මිනිසාගේ ඇස කන නාසය දිවකය ප්‍රසාදේ ගෝචර රූපේ ආලෝකේ මනචකාරයේ චක්කසෝත ගාන ජීවහා කාය මන නිත්සුකාත්ම අනිදුක් ඒ ටිකමයි කියලා තියෙන්නේ. බැලුවම ඔබ පිළිබඳව අධ්‍යාත්මික පරිේශනයක්. බාහිර කය නෙමෙයි ඇතුළත ක්‍රියාවලිය පිළිබඳ පරිේශනයක්. දැන් මේක ඇතුළට බැසගත්තාම තේරෙන්නේ මොකද්ද? ඇහැට පේනව නෙවෙයි නුවණට පේනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කිය ඉන්නේ නැතුව ස්කන්ධ පංචකය තුළ ඒ මොහොතට එන දේ උපාදානය වීමෙන් හේතුව උපාදානයනේ තණ්හා වෙලා උපාදාන වෙනවා. ඒ හේතු තැබීමෙන් දුක හට ගන්න බව. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වෛර නැමැති දුක මොකක් නිසාද? තැබූ නිසා හටගත්ත. උපදි නිදානා පබාන්ති දුක්ඛා. දුක හේතුව. ආය හට ගන්න නැති වෙන්නම් මේ උපාදානයේ ස්කන්ධ පංචකේ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව ඒ මොහොතේ එන දේ උපාදානයේ නොකට අවසන් කරන්න අපි පාරක් කපා ගන්න වෙනවා. උපාදානයේ කොට අවසන් කිරීම මිත්‍යා, උපාදානයේ නොකොට අවසන් කිරීම සම්මා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය ප්‍රතිපදාවේදී සම්මා වෙන හැටි. එහෙනම් දුක හටගත්තේ මොකක් නිසා කියලාද පෙන්වන්නේ? යං පරානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අපිනුතං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජය. බැඳීමක් නැතුව මෙහෙම දෘෂ්ටියක් හටගන්නේ. අන්න බැඳීම තුළ තමයි මගේ මම මගේ ආත්ම කියන දෘෂ්ටිය හටගන්නේ. එහෙනම් බැඳීමක් නැත්නම් ආයේ මගේ මම දෘෂ්ටියක් නැතිද? ඒක දෘෂ්ටියක්නේ, වචනයක් නෙවෙයිනේ. අන්න අපිට බැඳීමකින් සසර ඇවිදින්න ආපු පුරුද්ද, බැඳෙන්න පුරුදු කරගත්ත පුරුද්ද මිත්‍යා සතිපට්ඨානෙ, මිත්‍යා සති. දැන් වෙහෙස මහන්සියලා බැඳීමකින් තොරව අවසන් කරන්නට
සතිය ගේන්න වෙනවා. කොහාටද? ඇසට කනට නාසයට දිවට කයට. ඒවයින් එකක් අරගෙන වර්තමාන මොහොතේ ක්‍රියාත්මක වෙන මොහොතට. මේ ක්‍රියාත්මක වෙන මොහොතේදී තව පුංචි අමුතු වැඩකුත් කරන්න තියෙනවා. පරණ පව් ගෙවන්න තියෙනවා. උප්පන්නං පාපකානං අකුසලානං ධම්මානං පහනායනේ. බුදුබණ තේරෙන්න ඉස්සෙල්ලා අල්ලාගෙන චිත්තාභ්‍යන්තර ගත කළා වූ තණ්හා අනුසය නිසා උපදින්නා වූ සංකත ධර්ම දුක් අනාගතයට තබන්නේ නැතුව ඒවා කෙරෙහි ඇලීමෙන් ගැටීමෙන් තොරව වෙහෙස මහන්සි වෙලා ඒව වර්තමානයට සම්බන්ධ කරන්නේ නැතුව හටගත් දේ අල්ලා නොගැනීමෙන් නැතෙන්ට අරින්න වෙනවා. සම්මා වායාම උපන්න කුසල් දුරු කිරීමට ගන්නවා. ගහගන්න බැනගන්න කපා ගන්න කොටා ගන්න වර්තමානයේ සම්බන්ධ ගියොත් දුරු වෙන්නේ නැහැ. තව එකක් උපදිනවාලු. රසරට හැදෙනවා බැඳෙනවා. ඒ නිසා අපිට මේ පීඩනය තර්ජනය ආතතිය ඇති කරනු ලබන්නේ බාහිර සිද්ධීන් නොව ඒවා ආශ්‍රයෙන් තමා විසින් සිතාභ්‍යන්තරයේ තබාගත්ත දේවල් විසින් බව තේරුම් ගත්තාම ඒ ටික ඉවර වෙනතුරු නම් ඒ මානසික දුක අඩු කරගන්නව ඇරුණාම ඒක නැතුව ඉන්න බෑ. ඒකයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. දුක නිරෝධය කරන්නට ප්‍රතිපදාවක යන්න වෙනවා. සෝවාන්සිර රහත් දක්වාම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. එතකොට ඒ ප්‍රතිපදාවේ යනකොට නිරෝධ වූ තැනත් හම්බ වෙයි. දැන් තේරෙනවද බුදුරජාණන් වහන්සේ පටිසෝතගාමී ප්‍රතිපදාවක් ඉගැන්වුවා. යාපහු යන ප්‍රතිපදාවක් ඉගැන්වුවයි කියලා කියන්නේ. දැන් ඔබට මේ ටික වැටහෙන්න ඕන නේද? දැන් වැටහුණයින් පසුව ජීවිතේ වෙනයි ආගම වෙනයි වෙනවද? රැකියාව වෙනයි ආගම වෙනයි වෙනවද? රැකියාව අර සම්මතයේ පුද්ගලයා. අම්මා තාත්තා ගුරුවරයා ගුරුවරිය වෛද්‍යවරයා වෛද්‍යවරිය පාලකයා සේවකයා ඒ බාහිර ක්‍රියාවලිය. පිටින් අනිත් අයට පේන විදිහටම කටයුතු කරනවා. ඇතුළතින් ඔහු දන්නවා ඔහු මේ ක්‍රියාව කරන්නේ මොහොතින් මොහොත නැතන පංචස්කන්ධ ක්‍රියාවලියක. ඇතුළතින් ඔහු දන්නවා මේවාට ගැටෙන විට ඒ අය ගාව තියෙන මත නෙමෙයි තමන් ගාව තියෙන මතේ ඇවිදින් තමන්ට දුක් දෙන්නේ. මේ හැඟවුණ කොටස කිරි එන්නව නම් ගහට කොටන්න ඕන හැංගිච්ච කිරි තියෙන කිරි කොටපුවම තමයි එන්නේ. ඒ වගේ තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ හාන්නගත්ත කුණු කන්දල් ටික එන්න නම් පස් දොරට ගැටෙන්න ඕනේ. එහෙනම් නොගැටී මගහැර සිටීමේ අත්කල මතාන යෝගයේ බුදු සමය උගන්වන්නේ නැහැ. ඔබ දැන් පුරුදු කර කර ඉන්නවා ඇති. මේ ආපුවමයි කරදරේ එන්නේ නැතුව ඉන්න වෙන අරමුණක් හදාගෙන. නෑ ඒ ඉපදෙන්න ඇරලා උපන්නං කාමිතක්කං කියන්නේ උපදින එකටනේ. ව්‍යාපාදිතක්කං කියන්නේ උපදින්න ඕන. මෞකසින් ඉපදීම නෙමෙයි මේ මොහොතේ ඇසෙන් කනෙන් නාසෙන් උපදින මේ දුක්සහගත විතර්කණය. පරණ පාරේ යන්න බෑ. දුකින් මිදෙන්න ඕන කෙනාට. පරණ පාරට බුදුන් වහන්සේ නමත් වෙලා තියෙනවා. අක බාර ගන්නවා. අදිවාසනය. බැහැර කිරීමේ ඕනකමක් නැහැ. නප්පජහති. ශික්ෂණයටපත් කිරීමේ ඕනකමක් නැහැ. න විනෝදේති. අවසන් කිරීමේ ඕනකමක් නැහැ. නබ්‍යන්ති කරෝති. යලිත් හට නොගන්න ආකාරයට අනාගතයට නොතව අවසන් කිරීමේ ඕනකමක් නැහැ. න අනභවං ගමේති. මේ වචන පහට අයිති ක්‍රියාවලිය පෘථග්ජන පුද්ගලයා ওই වචන පහ දන්නේ නැති වුණාට කරමින් ඉන්නවා. එතකොට පහාන සංඥාද ඒක අපහාන සංඥාද? නැක වර්ධන සංඥා, වැඩෙන සංඥාව. එනිසා මේ වර්තමාන මොහොත මම දකින්නේ තේරුම් ගත්ත පුද්ගලයාට හරිම ස්වර්ණමයයි. පෘථග්ජන පුද්ගලයාට අතීතෙන් අරන් වර්තමානයේ විඳ අනාගතයට තවා සසර හදන මධ්‍යස්ථානයේ වර්තමාන ස්කන්ධ පංචකය. අර තියෙන්නේ හෝමාරු මධ්‍යස්ථාන වෙලෙන්දා බඩු ගෙනිනවා. අතරමැදි ආයතනින් මෙලට අරගෙන තොග වෙලෙන්දාට දෙනවා හෝමාරු මධ්‍යස්ථානයේ. අතීතෙන් ගන්නවා වර්තමානයේ රැවටිලා අනාගතයට දෙනවා. වර්තමාන ස්කන්ධ පංචකයේ සසර අතීත වර්තමාන අනාගත හදන මධ්‍යස්ථානයයි පෘථග්ජනයාට. කඩන්න තේරෙන්නේ නැහැ. ඉවර කරන්න තේරෙන්නේ නැහැ. අති දීර්ඝ සංසාරයක් ඔස්සේ පවෙන් පිනෙන් ධානයෙන් සතර හදමින්
නිවන වහමින් ආපු ගමන තවදුරටත් සසරම හදන්න කල්පනා කරනවා. එනිසා මගේ මම මගේ ආත්මකට ගැනීම තුළ සංස්කාරයන්ගේ නිස්සුකාත්මක ගැනීම තුළ භව ගමනක් කරුණාම භව නිරෝධගාමීත්වයක් නැහැ. අලුතින් වැඩක් පටන් ගන්න වෙනවා. මොකද්ද? ඒතන් මම ඒතොහමස්මින් ඒසෝ මේ අත්තා කියන වචනෙන් කියපු කටයුත්ත වචනෙන් කිව්වේ නෑනේ වචනෙන් කෙරුණ කටයුත්ත ආයුබෝවන් කියන්න වෙනවා. මොකද ඒක තැවුල්ගාමී ප්‍රතිපදාව දුක්ඛගාමී ප්‍රතිපදාව. ඒක මිත්‍යා අඥානේන පස්සබ්බං. නමුත් මෙතන සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. පනා නුවණින් දකින්න ඕන. අරක පංචස්කන්ධ ක්‍රියාවලිය පංච උපාදානස්කන්ධය ඔස්සේ පැවැත්මේ ක්‍රියාවලිය. මේක උපාදානයන්ට වෙන නොදීම තුළින් පංචස්කන්ධයේ උපාදාන නොකර නැවැත්මේ ක්‍රියාවලිය. වැඩෙන්න ඕන ඒක නේද? විදර්ශනා භාවනා කියන්නේ වඩනවනේ වැඩෙන්න ඕන. නැවත නැවතත් ඔබට එහින් එහා පැත්ත පිළිබඳව තරම් විශ්වාසයක් අවබෝධයක් නැහැ. මොකද ඔබට මේ ස්කන්ධ පංචකය තුළ තමයි රත්තරන් රිදී මුතු මැණික් සේරම තියෙනවා කියලා පේන්නේ. තියෙන දේවල් පේන්නේ. හැබැයි තියෙනවා කියන හැඟීම තුළ අර දුක් ටික අහම් වෙන්නේ ඒ නිසා බව ආස්වාදයේ ආදීනව දන්නේ නැහැ. හැබැයි මේ ආස්වාදයෙන් මිදුනොත් එතන තව නිදානයක් තිබෙන බව. මේ දුක්වලට අහුවෙන්නේ නැති හැමෝටම පොදු ඔබේ සිතෙත් පවතින ක්ලේශයන් අයින් වුණොත් හමු වෙන ධර්මය කියලා දෙයක් තියෙන බව. ධර්මය කියන අකෘත හෝ ධර්මයේ තියෙන සූත්‍ර හෝ ධර්මයේ කියන පොත නෙවෙයි. ඔය ධර්මයේ දකිද බුදුන් දකි කියන්නේ. ධර්මයේ සරණ කොටන ජීවත් වෙන්න කියන එක. ඔබ ඉතින් පාපයේ පින කර්මයේ සරණ කොටන ජීවත් වෙන්න පුරුදුනේ. ඕක අතෑරලා ධර්මයේ සරණ කරගන්න බලන්නකෝ. හැබැයි ධර්මයේ සරණ කරගන්න පාපයේ පින ධානයේ උපාදානයේ අතහරින්න වෙනවා. එතකොට තමයි ධර්මයේ සරණ දෙන්නේ. ඕව අල්ලා ගන්න තාක්කල් ධර්මයේ සරණ දොර ඇරෙන්නේ නැහැ. එතකොට නම් ධම්මන්තරණං ගච්ඡාමි පදයට හොඳ ගැඹුරු අර්ථයක් තියෙනවා නේද? බණ පොත සරණ යාමි, සූත්‍ර දේශනාවක් සරණ යාමි, කතන්දරයක් සරණ යාමි නෙවෙයි. ලෝභයේ දේශේ මොහය සහිත පංච උපාදානස්කන්ධයේ සසර දුකින් යුක්තයි. සසර දුකින් මිදීමට උපාදානෙන් මිදුනහම ස්කන්ධ පංචකයට අයිති නැති. ස්කන්ධ පංචකේ හදාගත්ත සිතට අයිති නැති. නමුත් නෑ තියෙනවා ඉන්නවා දිග පළල කියලා වචනෙන් කතා කරන්න බැරි ඔබ තුළ පවතිනා වූ නිහඬ බවක් අවදි වේවි. ඒ නිහඬ බව තියෙනවා. බාහිර ලෝකෙට මොනම ප්‍රතිචාරයක්වත් දක්වන්නේ නැහැ. අටලෝ දහමට ප්‍රතිචාර දැක්වීමක් නැහැ. ඒවා බාරගන්නේ නැහැ. ඔය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා නිවිලසනතලා හිටියා කියන එකේ තේරුම අටලෝ දහම තිබුණ නැද්ද? ඔය බාරගන්න නැති තැන හිටියද? අපි අටලෝ දහමෙන් කම්පා නොවී සිටීද කියලා දරුවන්ට ඉගන්වුවට බාර අරගන්න උගන්නලා ඇලෙන්න ගැටෙන්න උගන්නලා කරන්න පුළුවන්ද? අපිත් බුදුහාමුදුරුවෝ ආදර්ශයට අරගෙන අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැතුව ඉන්න කියන්න පුළුවන්. වෙලා වෙනකොට ඇතුළතින් ඇවිදින් අඬලා දොරලා වැළපිලා සීනතිලා වැටිලත් ඉවරයි. ඒ මොකක් නිසාද? අදාළ කරුණට අදාළ කම්පණි හිතුව තමන්ගේ හිත ඇතුළේ තිබෙලා එන නිසා. මම කියන්නේ අදාළ හැම දාපුවම හැංගිලා ඉන්න ඉස්ස හරි ලූල හරි කණය හරි ආද හරි අදාළ කෙනාට ගැලපෙන හැම දාපුවම එයා එළියට එනවා හැම ගිලින්න. රූප තණ්හාවට, ශබ්ද තණ්හාවට, ගන්ධ තණ්හාවට, රස තණ්හාවට, ලෝභයට, දේශයට, මෝහයට අදාළ කරුණු හමු වෙනකොට ඔබේ මෝඩකම එළියට එනවා. මෝඩකම ප්‍රදර්ශනය කරනවාද, ක්‍රියාවට නගනවාද, මරා දානවාද? ඒ නිසා එන්න ඇරලා අවසන් කරන්නත් ඕනේ, නොතිය අවසන් කරන්නත් ඕනේ. මනම් දකින්නේ
මේ තත්ත්වයේ තේරුම් ගත්ත පුද්ගලයාට මේවා හංගලා තියාගෙන ඉන්න බෑ. කොහොම හැංගුවත් ආපහු වෙනවා. ඇවිදින්ම අවසන් කරන්න වෙනවා. ඒ නිසා තපස මෙන්න මේවා වාරණය කරන්න, නිවර්ධනය කරන්න මේ කෙලෙස් තැවීම නම් වූ ධර්මතාවය ඉඳගෙන ඇස් දෙක පියාන එරමිනිය කොතානම ඉන්න ඕන නෑ. නමුත් මේ මොහොතේ ගැටෙන විට මේ තපස ආරම්භ වෙනවා. අඤ්ඤත් නාඤ්ඤත්‍ර බොජ්ජංග තපසා කියලානේ කියන්නේ. මේ ක්ලේශ ධර්මයන්ගේ පීඩනය විනාශ කිරීම සඳහා බොජ්ජංග වැඩිම හැර වෙන තපසක් නැහැ කියලා තියෙනවානේ. කාමාංග වැඩන එක නරකලේ. කාමාංග වලට ඉඩ දෙන්නේ නැති එක. සතිය වැඩෙන එක. අර අහු වෙන වෙන්න. අරක දකින්න සතිය වැඩෙන එක. ඒවා ਵਿਚාරණය කරන සතිය වැඩෙන එක. හරිද වැරදිද සතරට අහු වෙන එක හොඳද? මේකේ ගන්න දෙයක් තියනවාද කියලා. දැන් අන්තිමට තථාගතයන් වහන්සේගේ මේ ඉගැන්වීම ගැලපෙන්නේ කොතෙන්ද? තමන් ගැන සීම වඩා යහපත්තේ. අත්තහි අත්තනෝනාතෝ ගෝහිනතෝ සරෝසියා. මාර්ගෝපදේශකත්වය. ඔබ ස්කන්ධ පංචකේ මමත්වෙන් අරගෙන සසරට බැඳී දුක් විඳින හැටි පෙන්වා දෙනවා. ඔබේ දුක ලෝකේ දුකක නෙවෙයි ඔබේ පෞද්ගලික දුකක් කියලා පෙන්වලා දෙනවා. ඒක අයින් කරගන්න පුළුවන් නම් ජීවිතේම දුක නැති වූ තැන හම්බ වෙනවා කියලා පෙන්වලා තිබෙනවා. එහෙනම් ඔබ ආපහු යන්න ලෑස්ති වෙන්න. ඔබ කර්ම රැස් කරන පු탁ජන ප්‍රතිපදාවේ ඉන්නේ නැතුව කර්මසේ කරන ආර්ය ප්‍රතිපදාවේ කොටස්කරුවෙක් බවට පත් වෙන්න. ඔබ පුද්ගල ක්‍රියාකාරීත්වයේ ලෝකෙත් එක්ක ඉන්න ඇතුළතින් ස්කන්ධ පංචක ක්‍රියාකාරීත්වයේ ආත්මය දකින්න නැතුව අනාත්මය දකින්න තැනට. අනාගත සතරක් හදන්න නැතුව ස්කන්ධ පංචකේ අවසන් කරන තැනට අල්ලා නොගැනීමෙන් නිරෝධය මොහොතක් මොහොතක් පාසාම සසර කැඩෙනවා. එතකොට බැඳෙන්නේ නැහැ. ස්කන්ධ පංචකේ හේතු ඉතුරුණු වී අවසන් වෙනකොට එතන සසර නිමා වෙනවා. සසර නිමා වීම ආරම්භ වෙන්නේ සෝවාන් නිවකාර නිවන් ඵලයෙන් නිවන් දැක්ක කියලා කියන්නේ. ඉතින් එහා පැත්තට නිමා වෙන්න ওই සංසුන් සුවය 100%ක් දක්වා හම්බ වෙනවා ඇති. කවුද දන්නේ නිවන කියන්නේ ජීවිතය තුළ තියෙන දෙයක් කියලා හිතෙයි ඔබට. නෑ තථාගතයන් වහන්සේ එහෙම මෙලි කළා. පරිනිබ්බුතෝසෝ භගවා අවුරුදු 35දී සම්පූර්ණ කරගත්ත මේ දිවයිනට ආවා නිවීම නැමැති දිවයිනට. ලෝකෙත් එක්කලා ඉන්නවා. කොයි වගේද? පිපුණේ නම් මඩගොඩේ තමයි. හැබැයි දැන් මඩ ගඳ නැහැ. ඉන්නේ කාම ලෝකේ අනිත් ඈත් එක්ක තමයි. නමුත් සුවඳ, නික්ලේශී සුගන්ධය. නිවිලා ඉඳගෙන පරිනිබ්බානාය ඔබටත් ලෝභෙන් දේශයෙන් මොහෙන් නිදිලා නෙවෙන්න. එතකොට ධම්මං දේශේති. බුදු රජාණන් වහන්සේ, බුදු පියාණන් වහන්සේ, මාර්ගෝපදේශකයන් වහන්සේ පාර පෙන්නපු කෙනා. Taman ලැබපු දෙයම තමයි අනිත් අයටත් දෙන්න හැදුවේ. කුඩා එහෙම නැහැ. මේ සංසුන් සිතේ ස්වභාවය බුදුන්ට රහතුන්ට ගියන්ට පැවිද්දන්න කියලා ලොකු කුඩා නැහැ. ලොකු කුඩා හරි වැරදි තියෙන නැති දිගපළල කියන වචන වළංගු නැහැනේ. ඒව වළංගු මෙහාට. සාපේක්ෂ නැහැ. වෙයින් අනුගමනීය ප්‍රතිපදාවට ගොස් මේ පටිසෝතගාමී ප්‍රතිපදාවේ පංචස්කන්ධ ධර්මතාවයේ අනාගත ඵලයක් උපදින්න හේතු තියන්නේ නැතුව අල්ලා නොගැනීමෙන් අවසන් කිරීමට සතිමත් වෙමින් වැඩ ආරම්භ කරන්න. ආරබත නික්කම තාපහු යන පාර. එතකොට ඔබට ඔය සාන්තයි ප්‍රණීතයි ජාතියක් ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැති කියලා විශේෂණ පද ගොඩක් යොදලා මරණයෙන් පස්සේ ලැබෙන දෙයක් කියලා සංකල්පයක් හදාන හිටපු එක ඒ සංකල්ප අතහැරලා ඒ ශාන්ත වූ නිර්වාණ පදයේ අත්විඳින්න ඒ පදේ සෝය අත්විඳින්න ඔබට මං පෑදෙනවා. ඒකට කරන්න තියෙන වැඩි ඒක කවදත් තිබුණා. උඩින් වහලා තියෙන ටික අයින් කරන්න ඕන. අපි මණිකක් කියමුකෝ. පිදුරු දාලා හරි තනකොළ දාලා හරි පොල්ලතු දාලා හරි වහලා තියෙනවා. මණික නැද්ද ඉතින් තියෙනවනේ. පේන්නේ නැත්තේ ඇයි? උඩින් දාලා තියෙන.
ඒ නිසා ජීවත් වෙන්න ගිහින් මේ සැනසීම වසාගෙන වැඩි දියුණු කළා වූ නීවරණ නම් වූ ධර්මතාවයවත් ක්ලේශ ධර්මයන්ගේ ප්‍රභාවය අර ඇලෙමින් ගැටෙමින් තවමින් අවසන් කරන එක වෙනුවට නොඇලෙමින් නොගැටෙමින් අවසන් කරමින් හෙවත් සංස්කාර ධර්මයන් අනිදුක්ඛානාත්ම වශයෙන් ගනිමින් මමත්වෙන් නොගනිමින් අවසන් කිරීමේදී ඒවා ආපහු වැහෙන තැනටපත් වෙන හේතු වශයෙන් ඉතුරු නොවි නිරෝධයද ඉවර වෙනවා. ඇවිදින් ඉවර වෙනවා. පරණ ටික ඇවිදින් වෙනවා අලුතෙන් නොතනකොට ඉවර වෙනවා. එතකොට ඔබට මේ සුවය තේරේවි. ඒක පුදුමාකාර සුවයක් නිසා ඊට පස්සේ මේ කුණු ගොඩේ ඇලී ගලී ඉන්න කැමති වෙන එකක් නැහැ. ඒටම කැමති වෙලා මේක අතහැරලා ඒකටම යන්න මේවා අතහරින්න මහන්සි වේවි. ඔය ආස්වාදයේ ආදීනව දැකලා නිස්සරණ වෙනවා කියන්නේ ඒකනේ. බලන්න මේ தත්ත්වයට ආපුම පුද්ගලයෝ මොකද වෙන්න ඕන? අපායට බය වෙන්න ඕනද? නීතියට බය වෙන්න ඕනද? නැහැ. අවංක වෙන්න ඕන. තමන්ට තමන් අවංක වෙන්න ඕන. ක්ලේශ ධර්මයන් ප්‍රහීන වෙන්න බොරු කරලා වංචා කරලා කපටි කරලා බෑ. දැන් කොපි කරලා ලකුණු අරගෙන පාස් වෙන්න පුළුවන් නේ ගුරුවරුන්ට බොරු කරලා. එහෙම බොරු කිරීමක් මේකේ බෑ. 100%ක්ම අවංක වෙන්න ඕන. මෙන්න මේ කටයුත්ත තේරුම් ගත්තාම මෙන්න මේ පටිසෝතගාමී ප්‍රතිපදාව තමයි මේ පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා කියන්නේ. මොකද මේක තේරෙන්න ඕනනේ. අල්ලා ගැනීම වෙනකොට අතහැරීම තේරෙන්න ඕන. ඉතින් තේරුම් ගත්ත පුද්ගලයාට ආරම්භ වෙයි. බණ නම් භාවනානේ. බුදු සමය බණ භාවනාව. අදාළ කරුණු තේරුම් ගත්තාම දැන් ආරවත නික්කමත යොඤ්ඤත ආරම්භ කරන්න නික්මෙන්න යෙදෙන්න මොකටද මේ ක්ලේශ ධර්මයන් ටික ප්‍රහීන කිරීමේ බටදණු ටික විනාශ කරන්නව ඇතෙක් වගේ මේ ඔබේ දුක් දෙන ධර්මතාවය ටික ප්‍රහාණය කරන්න මහන්තේ. සමෝටම එතකොට අනුගමනීය ප්‍රතිපදාව ඒක නේද? අනුගමනීය ප්‍රතිපදාවට පත්වමින් අනුගමනය කරමින් ඔබේ නිර්වාණය නැවත නිදානය ඉවර කර ගැනීමට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවා අවබෝධයක් ලැබේවායි කියන ප්‍රාර්ථනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව සඳහා බැතිවර දායකත්වය දරනු ලබන්නේ සරණාරත්න මෑණියන් සහ රුවන් අරුණත කරුණාරත්න පුතණුවන් ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් විසින්. අරමුණු අතර මාතලේ රත්තර වෙරළුගස්තැන්නේ පදිංචිව සිට දායකත්වයේ දරූ අය අතරින් වියෝ වූ ශ්‍රාමලත් විදුහල්පති සාමණේරසුරු ජී.ජී. කරුණාරත්න මැතිතුමාගේ අභාවයෙන් වසරක් පිරුණු නිමිත්තෙන් මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ සිදුවන අතර වර්ග පරම්පරාවේ පරලොසපත් සියලු ඥාතීන්ද සිහිපත් කරමින් ඔක්තෝබර් මාස 3 වෙනි දිනට පරලොසපත් වූ 2019 ඔක්තෝබර් මාස 3 වෙනි දින පරලොසපත් වූ WG සීලවති ඥාති සොයුරු සිහිපත් කරමින් අවශ්‍ය කෙනෙක් නැත්නම් පුණ්‍යානුමෝදනාව වේවා නැත්නම් උන්ට උපහාරයක් වේවා කියන ප්‍රාර්ථනා කරන අතර දැනට පවතින වසංගත රෝගීන් මියගිය සියලු දෙනා සිහිපත් කරමින් ඔබේ නමින් පරලොසපත් වන්න යෙදුණු කෙනෙක් නැත්නම් ඔවුන්ට මේ පුණ්‍යානුමෝදනාව තුළ ජීව සැපවත් වී මතු භවයකදී නිවන් මඟ පාදා ගන්න හේතු වේවා කියන ප්‍රාර්ථනාවක් කරනවා. එමෙන්ම 2021 ඔක්තෝබර් මාස 13 වෙනි දිනට 17 වන ධම්මදිනයේ සිදෙන යසනි පුණ්‍යාංගනී දියණියට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සමග සුබම සුබ උපන් දිනයක් වේවායි කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සියලු ධර්මදේශක ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිසත් නිවනෙන් නිවීම පිණිසත් මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය අවබෝධය සහ අනුගමනීය ප්‍රතිපදාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පරලෝසපත් ඥාති වර්ගයා පින් අනුමෝදන් වන සුවපත් වේවා දියණියට සුව උපන් දිනයක් වේවා අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු ඔබ හැම දිනාටත් ධර්ම අවබෝධය වටහාගෙන පංචස්කන්ධ ක්‍රියාවලියේ ආත්මයාත හැර අනාත්ම ක්‍රියාවලිය තුළින් නිවන සැනසෙන ජීවිතයක අගේ වටහා ගන්නත් හේතු වේවායි අපද ප්‍රාර්ථනා කරනු ලබනවා ප්‍රඥානාලිකාව සමග සබ්බහිතයෝ වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං